නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කිංචි භික්ඛවේ ඥානතෝ කිම් පස්සතෝ ආසවානං කයෝති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අදට නියමිත ධර්ම දේශනාවේ මාතෘකාවට අනුගතව මේ ධර්ම දේශනාව පවත්වන්නටයි මගේ අදහස. අපට මාතෘකා වශයෙන් ලබා දීලා තියෙන්නේ අප සසරට බැඳ තබන ආශ්‍ර ධර්ම හා ආශ්‍ර ධර්මයන් ප්‍රහීන කළ යුතු ආකාරය කියන මාතෘකාවයි අපට ලබා දීලා තියෙන්නේ. මං මේ සඳහා තෝරාගත්තේ සංයුත්ත නිකායේ කන්දක වග්ගේ සඳහන් වන වාසි ජටෝපම කියන සූත්‍ර දේශනාව. ඉස්සෙල්ලා මාතෘකාව පිළිබඳව අපි ගත්තොත් අප සසරට බැඳ තබන ආශ්‍රව ධර්මයන් කියලා කියනවා. ආශ්‍රව කියන වචනය ශබ්දකෝශවල පෙළදහමේ විස්තර කරන්නේ කැකෑරෙමින් පුහුදුන් සිත්වල පැසෙමින් පල් වෙමින් තියෙන කියන අර්ථය. තවදුරටත් මේ වචනේ ඉස්සරහට විස්තර කරනකොට ශබ්දකෝශවල සපේන අර්ථයක් තියෙන වැగిරෙන ස්වභාවය කියලා. ආසව කියන වචනයට හොඳම අර්ථය තමයි පින්වත්නි පල් වෙන අන්න ඒ වගේ එක තැන තියෙන ස්වභාවයෙන් යුතු. ඒ කියන්නේ එක තැන කියන්නේ චිත්තසංතානිය තුල බැසගෙන නැවත මේ ආසවයන් පැසෙමින් මේ දිගු සසරකට සත්වයා ඇද දාන අර්ථයෙන් තමයි ආසව කියලා පැහැදිලි කරන්නේ. ආසව හතරක් ගැන අපි අහනවා. මොනවද මේ ආසව හතර? කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව. ටිකක් වෙලා පහුණ කියලා හිත කරදර ගන්න එපා. තරහ වෙන්නේ නැතුව කියන්න හයියේ. කියමු බලන්න. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව. නැවතත් කියමු. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජා ආසව. ආසව කියන වචනේ ගැන අපි දන්නවා දැන්. කාමාසව කියලා ගත්තාම මේ ධර්මයේ සාමාන්‍යයෙන් අපි පෙළදහම ගත්තොත් මේ පෙළදහමේ විශේෂයෙන් සූත්‍ර පිටකේ තණ්හාව කියන වචනේ විස්තර කරන වචන 100කට වඩා භාග්‍යවතුන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා. ඇයි ඒ? සමුදයාර්ථය. සමුදයාර්ථය කියන්නේ දුකට හේතුව කියන එකයි. එතකොට කාමාසව කියනකොට මේ මිනිස් సంతානයේ තුල නිබඳව පැසෙමින් సంతానගතව තිබෙන ප්‍රධානම ක්ලේශයක් තමයි
කාමාසව කියන්නේ දැන් අපි ඉන්න මේ manuss ලෝකයේ කියන සුගතිය මොන නමින්ද හඳුන්වන්නේ? කාම ලෝකයක් කියලා. මේක සුගතියක්. සුගතියක් උනාට හඳුන්වන්නේ කොහොමද? කාම ලෝකයක් කියලා. දැන් ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි දන්නා කෙනාට දක්නා කෙනාට බුදුරජාණන් වහන්සේ පස්සතෝ දකින්න කෙනාට ආසවානං කයං වදාමි. මේ ආසවයන් දුරු කිරීම පනවන වෙයි කියනවා. කිංචි භික්ඛවේ නෝ අජානතෝ නෝ අපස්සතෝ. දන් නැති කෙනාට දකින් නැති කෙනාට ආසවයන් ප්‍රහීන කරන්න බෑ කියනවා. කිංචි භික්ඛවේ ජානතෝ කිම් පස්සතෝ ආසවානං කයෝ හෝති. මේ සත්වයා සසරට බඳ තබන මේ ආසවයන් දුරු කරන්නේ කවුද කියන තැනදී දන්න කෙනාට දක්නා කෙනාට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. දැන් මෙතනදී දන්න කෙනාට දක්න කෙනාට කිව්වහම ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කුමක් දකින්න කෙනාටද කුමක් දන්න කෙනාටද කුමක් දකින්න කෙනාටද ආසවයන් සේවෙන්නේ කියලා මේ සූත්‍ර දේශනාවේදී හරි ලස්සනට අපට විස්තර කරලා දෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ. ඔක තමයි පළවෙනි කාරණාව. ඒ කියන්නේ මොකද්ද? දැන් රූපේ මෙසේ රූපේ හට ගැනීම මෙසේ රූපේ අභාවයට නැත්තම් අත්ංගමයි නැති වෙන්නේ මෙසේ කියලා. යමෙක් දන්නවාද දකින්නවාද කියලා. ඒතර ආසවයක් ෂේ වෙනවා. මෙතන කොහොමද අපි විස්තර කරගන්නේ? රූප කියන තැනදී තථාගතයන්න් වහන්සේ භෞතික ශරීරයේ පිළිබඳව විස්තරයක් කරනවා. දැන් රූප කීයක් තියෙනවද? 28ක් තියෙනවා. ස්ත්‍රී පුරුෂ වෙන් වෙන්නේ භාව රූපයෙන්. භාව රූපේ කියන්නේ ස්ත්‍රී පුරුෂ වෙන්වීම. මසසින් දකින්නෝ නුවණසින් දකින්නෝ ප්‍රඥාසින් දකින්නෝ කියලා ආකාර කීපයක්ම තියෙනවා. දැන් ඇසේ මුල් වෙලා අපට තියෙන කාමයක් කැමැත්තක් තමයි රූප දැකීම. එතනින් ආසව උපදිනවද නැති වෙනවද? උපදිනවා. තින්නං සංගති පස්සෝ එහෙම ස්පර්ශ වෙලා පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව. ඔක තමයි යන ක්‍රමය. එතකොට රූප කියන තැන රූප 28ක් ගැන අපට අභිධර්මයේ ගත්තොත් ඉගෙන ගන්න පුළුවන්. දැන් කාමාසව කියන මාතෘකාව හැම වෙලාවෙම සසරේ බැඳ තබන ආශ්‍රව ධර්මයක් මුල් කරගෙන මේ ධර්ම දේශනාව අපට කතා කරන්න තියෙන නිසා අපි ගැනමයි මේ කතා කරන්නේ. වෙන කාගෙනවත් නෙමෙයි. රූප කියනකොට ඉන්ද්‍රයන් කීයක් හමු වෙනවද? 5ක් හමු වෙනවා. ඒතර දැන් අපට සම්මුතිය විවාහාරාත්මක ක්‍රමය තමයි ඇහැට රූපයක් දැක්කහම අපි දැක්කා කියලා ගන්නවා. ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශ වශයෙන් අපට අරමුණු වෙනවා. දැන් මේවා අයිතිකාරත්වයකින් අපි බාර ගන්නවා.
ඇහැට හේතුඵල වශයෙන් පෙවුනා ඒ පෙනිච්ච තන මේ රූප ඡායාව නැති වුණා කියන සංඥාවක් නෙමෙයි අපි ගන්නෙ. අනිත්‍ය සංඥාවද නිට්ටය සංඥාවද? නිට්ටය සංඥාව. ඊට පස්සේ කාගේ කරගන්නද උත්සාහ කරන්නේ? එක්කෝ ඇලෙනව නැත්තම් තර මෝහය උතන තියෙන්නේ මොකද්ද? හේතුඵල වශයෙන් වෙන දෙයට අයිතිකාරත්වයක් දානවා. දැන් එහෙම ඇස නිසා දුකටපත් වෙච්ච පිරිස් නැද්ද? නේද? ඉස්ලාම දැන් ඔය අපිට ගාමිනී මොන ගාමිනීද? ගාමිනී සංයුත්තේ හරි ලස්සන සූත්‍රයක් තියෙනවා. ගාමිනීගෙන් භාග්‍යවතුන් වහන්සේ අහනවා ඔය උරුවෙල කප්පේ හිටි ඒ උරුවෙල කප්පේ හිටපු ගාමිනී කියන මානවකයා භාග්‍යවතුන් අහන ප්‍රශ්න වගේක් තියෙනවා. ඡන්දය ගැන. ඒ වෙලාවේදී චිරවාස කියන්නේ පුතාට එකම පුතයි. චිරවාසගේ අම්මා මුල් කරගෙන අහනවා. කියන්නේ භාර්යාව ගැන. දැක්කි නැති දවස් වලට අහපු නැති දවසක ඔය ගැන කිව්වොත් ඔබට ඡන්දයක් ඇති වෙනවද කියලා අහනවා. නෑ ස්වාමීනි කියනවා. එහෙම දෙයක් දැනෙන්නවත් නෑ. දැන් කොහොමද කියලා අහනවා. බන්දේනවා ගරහායවා ජානියාවා යම් වද බන්ධනයකටපත් වෙලා ඒ වගේම ජීවිත හානියකටපත් වෙලා ගැරහීමකට පිරිහීමකටපත් වෙලා කියලා ආරංචියක් ආවොත් කොහොමද කියලා අහනවා. ස්වාමීනි මට පුදුම විදිහට ශෝකේ උපදිනවයි කිව්වා. භද්‍රක ගාමිනී නම. එහෙනම් භද්‍රක ගාමිනී නොඇසු නොදකු කෙනෙක් ගැන ඔහොම කිව්වනම් ඔබට එහෙම එකක් එනවද කියලා අහුවා. නෑ කිව්වා. එහෙනම් ඡන්ද මූලකම්. ඡන්ද මූලකම් කියලා මෙතන කියන්නේ මොකද්ද? ඒත් කාම කියන තැනම තමයි. එතකොට දැන් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගම. රූපේ තුල අපට ඉන්ද්‍රියන් පහක් තියෙනවා. දැන් මේ ඉන්ද්‍රියන් පහට වෛර කළා හරියයිද? ඇහැ මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මම නෙමෙයි තමයි. හැබැයි එහෙන් ප්‍රයෝජනයක් නැද්ද? තියෙනවා. ඇහැ පිළිබඳව සත්‍ය අවබෝධ කරගන්නද කිව්වේ ඇහැට වෛර කරන්නද? ඇත්තටම ඇහැ පිළිබඳව යථාර්ථය ඉගෙන ගන්න තියෙන්නේ. මේ ඉන්ද්‍රියන් පහම උනේ නිවන් දකින්න. දැන් සමහරු අපි දකිනවා බලින් පාලනය කරන්න ගියොත් මානසිකව මොකද වෙන්නේ? උම්මාතස්ස මුතු වෙනවා. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකෙක් වුණාම ඉන්ද්‍රියන් පිළිබඳව හැම වෙලාවෙම අපට අරමුණු තුලින් කාමාශය උපදිනවා. දැන් නූතන සමාජේ නම් ඊටාම් ප්‍රබල තැනක තියෙන එක. ඊටාම් ප්‍රබලයි. ඒ නිසා මිනිස්සුන්ගේ ජීවිතේ අසතියයි අයෝනිසෝ මනසිකාරයයි සිත් කරදරයි හැම වෙලාවෙම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අද නත්ති රාග සමෝඅග්ගී වෙලා තියෙනවා. ගින්නක් වගේ යනවා සිත වෙලාගෙන. දැන් අද අපි ප්‍රශ්න දිහා බැලුවොත් කාමාස වෙනුමේද ගොඩක් තැන් මුල් වෙලා තියෙනවා. කාමාසව. ඒක ක්‍රියාවකට විතරක් නෙමෙයි කාමයේ කියන්නේ. ඒතර ඉන්ද්‍රියන් සම්බන්ධව ගත්තොත් ඇසෙන් රූප ගැනීම, ශබ්ද වශයෙන් ආපම සද්ද කාම කියලා කියන්නේ. මේක ආශ්‍රවයක් වෙන්නේ කොහොමද? අපේ ජීවිත තුළ. දැන් බලන්න ඇසෙන් දැකීමක් තුළ කෙනෙකුට කැමැත්තක් ආවා කියන්නකො. මුලදී කැමති වෙච්ච දේ පහු වෙනකොට මොකද වෙන්නේ? කැමතිම විදිහට තියනවද? දැන් ඉතින් මතක් වෙනවා ඇති. ඊට පස්සේ ඒක පුදුම කර්ම ටිකක් එකතු වෙනවා. පස්සේ කියන්නේ ඉතින් පුදුම කර්මයක් කියලා. එතකොට ඉවරයි වෙලා.
ඉතින් ඇදගෙන යනවා ඉතින් උක. ඊට පස්සේ දෙන්න එක්කෙනා දෙන්න වෙනවා දෙන්න තුන් දෙනා වෙලා ඔහොම රැස් කර කර යනවා. ඊට පස්සේ මගේ කියලා තමන් අල්ලගත්ත විතරක් නෙමෙයි දැන් ඉන්නවා තවත් කොටස. ඉතින් ඒක පස්සෙම යන්න වෙලා තියෙනවා දැන්. යුතුයකම් වශයෙන් අයිතීන් වශයෙන් දැන් සිත් කරදර අඩුයිද වැඩිද? එදා දැක්ක දවස් 100න් දැක්ක විතරයි වුණා නම් ඔක දිගට යන්නේ නැහැ. දෙම්බේ ඇයි ආසව බලවත් නේ? එතකොට ආසව බලවත් වෙනකොටම සිහිය මොකද වෙන්නේ? සිහිය වැඩ කරන්නේ නැතුව යනවා. එතනදි වෙන්නේ අසතිය වැඩි වෙනවා අයෝනිසෝ මනසිකාරය වැඩි වෙනවා. මෝහයත් බලවත් එතකොට. ඒතොර චෛතසික අකර්මණ්‍යතාවයත් එක්ක සතිමත් භාවය කියන එක නැති නිසා කාමාසව නිසාම දුක උපදිනවා. ඊට පස්සේ මරණ මොහොතේදී ඔන්න මතක් වෙනවා මෙතනදී බලවත් වෙන්නේ ක්ලේශකාමද වස්තුකාමද? එකකට එකක් දෙවෙනි නෑ. නමුත් ක්ලේශකාම බලවත්. ඔන්න ඊට පස්සේ මේක සසරට බැඳෙන්නේ ආයේ කොහොමද? ආසාවෙන් මැරෙනවා කෙනෙකුට. අපි කියන්නකෝ තමන්ගේ ස්වාමි භාර්යාව නැත්තම් දරුවන්ට කියලා. ආයි උන්න අමනුස්සෙක් වෙනවා. ආයෙනවා වාසයෙන් ඊට වාසයෙන්. ආයි ඉපදෙනවා. දිගට යනවා. ඒක තමයි සසරට බැඳෙන හැටි. දැන් මෑත කාලයේදී අපි දැක්ක පරේෂණාත්මක දේවල් එක්ක මේ කාමාසවේ කොයිතරම් බලවත්ද කියන එක පැහැදිලි පින්වත්නි අර වයෝවෘද්ධ අම්මා කෙනෙක් මැරෙන වෙලාවේ තමන්ගේ මිනිපිරිමතක් වීම ඒත් කාමාසවේ එක පැත්තක් දැඩිව සිතෙන් බැඳිලා හිටියා. හදිසියෙම මැරෙන මේ වයෝවෘද්ධ අම්මට අන්තිම සිතට ආවෙත් මිනිපිරි. බලන්න මේ ආසව සසර නැවත තත්‍රාදි නන්දනී ඒක තුලම ඉන්න හැටි බලන්නකො. ඊට පස්සේ මේ අවසන් කටයුතු කළ සතියක් දෙකක් තුනක් ගත වෙනකොට අර අවුරුදු 4මාරක වගේ දියණිය ගේ ශාරීරික වෙනස්කම් වෙනවා. ඇඟෙන් ලේ ගලනවා, හීරීම් තියනවා කරපු කෙනෙක් නෑ. ඔබ බලන්න හදාගත්තේ නැතිනොත් හරි වැඩි වෙන්නේ. දැන් තනියම ආපු අපි ඇඳිවතවත් නැතුව න්යාවේ නේද? ආයේ සිවුරියන හිමි කරගෙන මිනිසුන් අතරම ඉපදිලා මිනිසුන්ගේ කරපිටින්ම යන්න වෙලා තියෙනවා. අද වෙනකොට ඒවා වෙනස් වෙලා තියෙනවා. වාහනෙන් කියන්නේ ඒක වෙනම දෙයක්. නමුත් මිනිසුන් අතරම ඉන්නේ අපි. ඊට පස්සේ ඔහොම කාලය ගත වෙනකොට මේ தત્ත්වය සංකීර්ණ වුණා. ඊට පස්සේ තරුණ අම්මයි තාත්තයි දුෂ්‍ය නොවන විෂයක් නේ දැන් මේක. මේක ප්‍රායෝගිකව ඇහැට පේන්නේ නැහැ. අපත් ක්‍රියාත්මකයි. ඊට පස්සේ ශාසනික විදි ශාන්ති කර්ම ක්‍රම කර්මයේ ෂේ වෙන්න ක්‍රම හැම උපායක්ම දරලා මේ දරුවගේ මේ ග්‍රහණය බේර ගන්න බැලුවා. බලන්න කොයි තරම් මේ වේගය බලවත් වුණාද උපාදානය. මාස 3 ආසන්න වෙනකොට අර චූටි දරුවා ඒ සොහොන මතම මැරිලා වැටිලා හිටියා. ඔන්න කාමාසවේ තියෙන බලවත්කම. තාමත් භයානක. ආදරයේ සෙනෙහස ඕනේ. හැබැයි මෙතනදී බලවත් වෙන්නේ ආසවයක් දක්වා පුළුල් කර ගැනීම. ඔක පටන් ගත්තේ කොතනින්ද? එදා අර දැක්ක කියන තැනින්. ඉස්ලාම හැට ගෝචර වෙලා ආස්වාදනීය අරමුණක් එක්ක අපි හමු වුණු තැනදී තමයි උපාදානය ආවේ. පස්සේ එතනින් අතහැරිලා දරු මුණුපුරුත් අල්ලගත්තා. යකද මේ කාම ආසව යන හැටි. ඒකනේ අර එක හාමුදුරු කෙනෙක් හරිම දක්ෂයිලු ධර්ම දේශනා කරන්නේ. නාසිතින් බණ කියලා එක දවස් හොඳම සිවුරක් හම්බෙලා.
දෙනවනේ නායක හාමුදුරන්ට. එපා ඔය නමම තියාගන්න කිව්වා. හරි හිතට හරි නෑ ඉතින්. දැන් සිවුරු අරින්න හිතනවා නායකයන්ට පවංග. දැන් සිවුරු ඇරලා ගිහිල්ලා දැන් බහාරියාවු තරම් ගමේ යනවා. දරුවෙකුත් ඉන්නවා. දරුවා වැටෙනවා කරත්තේ. ගහනවා එතකොට. ගහනවා ලොකු හාමුදුරන්ට වටාත්තේ. ඊට පස්සේ ලොකු හාමුදුරන් බොහොම හොඳයි. ලොකු ගමනක් ගිහිල්ලා ආව නේද කියලා. මේ පේනවද මේ කාමයන්ගේ හැටි? ඒක තමයි මානසික මනෝ සමාජීය තත්ත්වයක් ඒක. එතකොට දැන් බලන්න මේ ක්ලේශයන් උපද්දවන හැටි. මේ කාමය. මේක ආසවයක් වෙන්නේ බලන්න ඒ සිද්ධියෙන් උනත් පැසව බලන්න තියෙන හැටි ඒව. එතකොට රූපී ස්වභාවය රූපය හට ගැනීම රූපය ඒක තියෙන ඉති රූපං මේ රූපේ ස්වභාවය අපි ගත්තොත් සම්මුති ප්‍රඥප්තියින් සහිත මේ ලෝකේ ස්ත්‍රී පුරුෂ භාවයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන. අපි පොදු මාත්‍රකාවක් වශයෙන් අපි හැමෝම ගත්තොත් ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව උපාදානස්කන්ධ පහක්. ඒකනේ තියෙන්නේ. නමුත් විවාහාර සමාජයේ අපි කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන්ද? නාවල උපාදානස්කන්ධය මෙහෙන්න එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. ඇයි? රූපෙට නමක් තියෙනවා. ඒක තමයි වෙන් කර හඳුනා ගැනීම. හැබැයි පොදු සත්‍යය ගත්තාම උපාදානස්කන්ධ පහ. ඒතර රූපපතිති රූපං හැම වෙලාවෙම වෙනස් වෙනවා. කලාපයක් ගන්න වෙනස් වෙනවා රූප කලාපයක් ගන්න. හැබැයි ඒක පේන්නේ. ඊට පස්සේ අවුරුදු 60 වගේ වෙද්දි රූපේ ආදීනව පේනවද නැද්ද? උත්සාහ දරනවා ඉතින්. තියාගන්න බෑ අනි. නේද? වෙනස් වෙන්න බලනවා ඉතින් මේ පවතින ක්‍රමයක් එක්ක. අනේ බෑ දැන් කොච්චර තියෙනවද රූපය හදන්න දැන් මේ ලංකාවේ කාන්තාව ඔය තරම් කැතයිද? හැබැයි හිත හදන්න දෙන්නේ අඩුයි. පස්සේ මේ තරංගෙන් වාණිජ ලෝකයේ මේ ඉදිරිපත් කරන දේවලුත් එක්ක පරදිනවද නැද්ද? පරදින තිබ්බට වඩා අවලස්සන වෙලා විකෘති වෙලා නතර වෙනවා. ඇයි? අසතියද සිහියද එතන තියෙන්නේ? අසතිය. අයෝනිසෝ මනසිකාරයද යෝනිසෝ මනසිකාරය? රූපේ කාගේ නිසාද එහෙම එළෙව්වේ? මගේ නිසා. හැබැයි කවදා හරි මේ රූපෙත් අපට අතහරින්න වෙනවද නැද්ද? ඒක තමයි හැටි. එතකොට හට ගැනීමක් තියෙන. දැන් කරජකය කියලානේ කියන්නේ. කරජකය කියන්නේ ආහාරයෙන් පෝෂණය වෙනවා. ආහාරයෙන් පෝෂණය වෙනවා. කොටස් 32ක එකතුවක් සුද්දාෂ්ටකයෙන් හැදිලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ භාවයකින් අපි වෙන් කරලා තියෙන. හැබැයි සීත උෂ්ණ ආදී තැන්වලදී වෙනස් වෙනවද නැද්ද? හැම වෙලාවෙම වෙනස් වෙනවා. ඒක ආදීනවය. නඩත්තුව ලේසිද අපහසුද? අපහසු. ඇයි? ලෙඩ රෝග වලට කැදල්ලක් කිව්වා. ඕනම වෙලාවක මේ කය විඥානයේ පහ වුණාට පස්සේ ආස්වාස ප්‍රාස්වාස ටික අතහැරුණාට පස්සේ තේජෝ ශක්තිය මේ ශරීරයෙන් ගිනිහිලා ගියාට පස්සේ හරියට වියලී ගිය දරකඩක් වෙනවා. ඒතර වටිනවද? වටින්නේ. හැබැයි වටිනවා. ඇයි? මේ මනුස්ස ජීවිතය තුළ හිත හදා ගන්න පුළුවන් හොඳම නවාතැන මෙතන. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හොඳම නවාතැන මෙතන. හැබැයි අනිත්‍ය දේ නිට්ටය වශයෙන්, දුක් දේ සැප වශයෙන්, අනාත්ම දේ ආත්ම වශයෙන්, අසුබ දේ සුබ වශයෙන් ගත්තොත් නම් කරන්න බෑ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ කාරණා ටිකටම මෙහෙම තථාගතයන්න් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ එකින් එකට පැහැදිලි කරනවා. භාවනානුයෝග මනයුත්තස්ස. දැන් භාවනාවේ වාසය කරන හිත් දියුණු කරන කෙනෙක්
මේ රූපේ යථා ස්වභාවය අත්දකින්නෙම කොතනද කියලා. සති සතර සතිපට්ඨානෙ. ඔන්න කාම ආසව දුරු කරන්න පුළුවන් ආකාරයක් තියෙනවා. මොකද්ද? කායගත සති, අනිත් එක තමයි අසුභ. ඒ දෙකේ. ඇයි? කායගත සති, කාය පිළිබඳව යථාර්ථය හඳුනා ගැනීම. ධාතු මනසිකාර, අසුභ භාවනා. ඔය ටිකෙන් පුළුවන්. කාමාශ්‍රව දුරු කරන්න පුළුවන්. තවදුරටත් අපි ගත්තොත් අනිත්‍ය කියන සූත්‍රයේදී අනිත්‍ය ධර්මයේ වැඩිමෙන්ම හරියට අඳුර නැසලා සූර්ය මණ්ඩලයේ අහස් කුස පායන සැනින් සියලු අඳුර නැති කරනවා වගේ. අනිත්‍ය සංඥා වඩන කෙනෙකුට පුළුවන් කියනවා මේ ආශ්‍රව හතරම අයින් කරන්න. එහෙමම උපමාවෙන් පෙන්නනවා. දැන් මේ සූත්‍ර දේශනාවේදී සතර සතිපට්ඨානය නොඅඩපු, සතර සම්ප්‍රදානය නොඅඩපු, සතර ඉරිදිපාද නොඅඩපු කෙනෙකුට කවදාකවත් ආසවයන් දුරු වෙන්නේ නැහැ කියන. ආසයන් දුරු වෙන්නේ නැහැ කියන. දානයක් දුන්න කියලා ආසයන් දුරු වෙනවා. ඒතර මනසට තියෙන හොඳම සත්කම මොකද්ද? සතිපට්ඨාන. දැන් මේවා පල් වෙවි තියෙන්නේ කොතනද? මේ අභ්‍යන්තරේ. ඒවට කියනවා අනුශය. අනුශය වශයෙන් තියෙන. හැබැයි මේ අනුශය වශයෙන් නිද්‍රෝපගත තියෙන කාමාසව ආදී, දිඨාසව ආදීය බාහිර හේතුන් එක්ක නැගිටින්නේ නැද්ද? හේතුන් එක නැගිටිනවා. කොහොමද? පස්සේ මුල් කරගෙන. ඇහැට රූපයක් ගෝචර වුණු ගමම්ම නිද්‍රෝපගතව තියෙන අර ආසවය නැගිටිනවා. ඒක තමයි හැටි. නැගිටට කමන්නේ. විරුද්ධ වෙන්න බෑනේ. හැබැයි ඒක දකින්න කියනවා. ඥානතෝ හම්බික්කවේ පස්සතෝ. මොකද දකින්න කියන්නේ? මේ වෙලාවේ හටගත්ත මේ දෙයි කියලා දකින්න. ඒ හටගත්ත තැනදී ඉපදුනා නම් සිතක් ඒ හිත හටගෙන නැති වෙනවා. අසට ගෝචරුණා නම් රූපයක්, ඒ පිළිබඳ පස්සයක්, ඒ පිළිබඳ විඥානය, සුඛ දුක්ඛ වශයෙන් වේදනා, ඒ සියල්ලම වෙනස් වෙනවා කියලා දකින්න කියනවා. අන්න යාට ප්‍රහීණයක් කරන්න පුළුවන්. හැබැයි ඒක නොදන්න කෙනාට, නොදකින්න කෙනාට මොකද වෙන්නේ? දැන් ඔය වෙච්ච දෙයම තමයි වෙලා තියෙන්නේ. වෙලා තියෙන්නේ. ඒක තමයි වෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ අභාවිතත්තා කියන්නේ නොඅඩන කියන. මොකද්ද? චතුන්නං සතිපට්ඨානං. මේ හිතේ කැකෑරෙමින් පල්මෙමින් වැగిරෙන ආසවයන් නිසා අපි ගත්තොත් දැන් දිඨාසව කියන තැන මේ ලෝකේ තියෙන ලොකුම දෘෂ්ටිය තමා පිළිබඳව තියෙන වැරදි අවබෝධය. ඒ මොන දෘෂ්ටියද? සක්කාය දිට්ඨිය. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. දැන් හේතුඵල ක්‍රියාකාරීත්වයක සිදුවෙන සියල්ල අයිතිකාරත්වයකට ගන්නවා. ඊට පස්සේ දැන් වයසට යනවා කියලා කියමුකෝ. කෙස් පැහෙනවා, අමර ඒ භෞතික ශරීරෙට වෙන දෙන්නේ. දැන් කාගේ වුණා කියලාද දුක් වෙන්නේ? කෙස් පැහෙනවා. කාගේ කෙස්ද? මගේ. ලෙඩ වෙනවා. කවුරු ලෙඩ වෙනවා කියලා දුක් වෙන්නේ? මැරෙනවා. බය වෙන්නේ කවුරු මැරෙනව හින්දාද? මම මැරෙන්නේ හින්දා. ඒකනේ අයිතිකාරත්වයක් එක්ක නියන්නේ. මෙතන සිදුවීම් ජාලයක් වෙනවා. ඒ භෞතික ශරීරෙට වෙන ධර්මතාවය. කාගේ වුණා කියලා අල්ලන එක දුක වෙලා තියෙන්නේ මෙතන. අර ආත්ම දෘෂ්ටිය. ඒතර සමස්ත ප්‍රශ්න ගොනුවම ගත්තොත් මොන දිට්ඨාසවේ නිසාද ගොනු වෙලා තියෙන්නේ? හැමෝම හිතන්නේ කාට ඕන විදිහට කරන්නද?
මට අද හැම තැනම ගැටුම් ඇතිලා තියෙන පුජ්‍යල ගැටුම්. කවුද කේන්ද්‍ර ස්ථානේ? මෙතන තමයි. දැන් එහෙම වෙච්ච ඕන තරම් ඇති. ඔය හැමෝම එහෙම තමයි. නේද? හතරස්සේ වරවුම් කරන්න නෙන්නේ කොටද? ඉතින් ගැටෙනවා. මට ඕන විදිය. නේ? එක එක්කෙනා ගැන දුක කියනකොට කා ගැන දුකද මේ කියන්නේ? තමා හඳුනා නොගත්ත මෙතෙක් නොදකපු මම කියන මායාව පිළිබඳ දුක තමයි හැම තැනම කියන්නේ. ତර වැරදීම තියෙන්නේ කොතනද හැම වෙලාවෙම? තමා තුළමයි. ඒ වැරදීම නිවැරදි කරන්න පුළුවන්නේ බාහිරින් නෙමෙයි අභ්‍යන්තරික තමයි විදර්ශනාව. විපස්සනා කියන්නේ ඒකනේ. දන්න කෙනාට දකින්න කෙනාට. ඒකයි එතන විශේෂත්වය. එතකොට දැන් බණ අහනව සමහරු බණ ඇහුවට එතනින් එහාට යන්නේ නැහැ. සමහරු භාවනාත් කරනවා. සක්කාය දිට්ඨියම තර කරලා කොන්ක්‍රීට් වෙලා සමහරු. ඇයි තණ්හාමාන දිට්ඨිය න ะ මම විතරයි භාවනා කරන්න කියලා ඔන්නේ ආය එතන එකක් යනවා. ඈ අන් කට්ටිය කරන්නේ. මට වඩා දන්නේ නැහැ. මම තමයි හැමතැනම භාවනා මධ්‍යස්ථාන වල යන්නේ. කියලා ඔන්න සක්කාය දිට්ඨිය තර කරනවා. මේ යන්නෙම දිට්ඨාසවය. දිට්ඨාසවය යන්නේ. දැන් අතහැරීමක් මිදීමක් නිස්සරණයක් මේකෙන් ගන්න පුළුවන්ද? බෑ. ධර්මයක් උපාදාන කරගෙන ඉන්න. ධර්මයක් අල්ලන ගුරුවරුත් අල්ල ගන්නවා. මේ සක්කාය දිට්ඨිය හේතු. යන්නේ නිවන් මඟ අවසාන වෙන්නේ එතනින් නෙමෙයි. ඒ තරම් වංචනික වෙනවා. ඒ තරම් වංචනික. අනිත් එක මේක කොයිතරම් පරේෂණ කළත් විද්‍යාත්මක ලෝකේ සක්කාය දිට්ඨිය වැටෙනවද ගන්න රිපෝට් එකට? වැටෙන්නේ නෑනේ. තණ්හාවෙන් වැටෙනවනම් මොනවා හරි කරගන්න තිබ්බා. නේද? අපායට බරවද යන්නේ හරි කියලා හොයාගන්න පුළුවන් නේ. නමුත් වැටෙන්නේ. හැබැයි තමන් ගැන වැඩිම දන්නේ කවුද? තමන්. හොඳට හිතලා බලන්නකෝ සක්කාය දිට්ඨිය ඇති කොහොමද කියලා. පන්සලිය දිනම් මෙහෙමයි. ගෙදර දිනම් මෙහෙමයි කියලා හිතෙයි. එහෙම හිතන්නේ බොරුවට ඉන්නේ. තමන් ගැනම සාතිකේ ගන්න පුළුවන්. මෙතන උපාසක. ගියාම සක්කාය දිට්ඨිය නෑට පේන්නේ නැද්ද? අපෝ වාහනේ චුට්ට පරක් වෙලා බලන්න ඕන. අන්නවා ෆෝන් එක බයිනවා. මටත් ඇහිලා තියෙනවා. සක්කාය දිට්ඨිය තර මං කිව්ව වෙලාවට එන්න එපේ කියලා මේ පවාරණය කරා විතරයි. දැන් පේන සක්කාය දිට්ඨිය නැහැටි. මේක තමයි හරිම දරු. මුලා ධර්මයේ ඇහුවට දකින්න බෑනේ නිකම්ම. සුතවාරිය ශාවකා කියලා තියෙනවා. අසුතවා පෝතුජ්ජනක් තියෙනවා. හැබැයි ජානතෝ අහම් භික්කවේ පස්සතෝ දකින්න වෙනවා. එතකොට මේ අයිතිකාරත්වයේ මත ඊට පස්සේ භව ආසවය යනවාම තමයි. දැන් අපි ඉස්සෙල්ලා මතක් කරගත්තේ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය භව උපාදාන උපාදාන පච්චය භව. දැන් යනවා එතෙන්ට. ආසවයක් ඒක. එතකොට දැන් සමහරු දන් දුන්නාට පස්සේ භව ආශ්‍රවයේ එන තැන් දැකලා තියෙනවන්නේ. මෙහි බත් පිඟානක් දීලා දිව්‍ය ලෝක හයම අල්ලනවා. හාමුදුරුවෝ උදව් කරනවා ඒකට. අල්ලවලාම තියලා තියෙනවා. වැරදිනේ. එතනදීලා විතරක් මොකද සුජාතන සුමන්ලා වෙන්නේ. හැමදාම මෙහෙම වෙන්න බෑයිද? අතෙන්ට විතරයි. එතකොට මෙහින් චුට්ටක් අතහැරලා ගොඩක් අල්ලනවා. භවය ගැන දන්නවනම් ඔහොම කරයිද? හාමුදුරුවෝ දැනගන්න ඕනේ ඒක. මේකපත් පිඟානක් දීලා දිව්‍ය ලෝක ආයෙම එක්කයන්ට යනවා. හොඳයිද මං අහන්නේ? එතකොට සසර වර්ණා කළ සසරේ අලවන්නද තියෙන්නේ මේක? එතකොට අපි දුක්ඛකටම ඇදලා දාන්න. හරිම වහන්න. හරි බෑ.
අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කොටි නපඤ්ඤායති. එහෙමනේ තියෙන්නේ. පනවන්නේ භාග්‍යවතුන් වහන්සේ. හිමාල කන්දයි පොඩි ගල් කැටයකුයි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තයෙන් අරගෙන බලන්න උන්වහන්සේ උපමා කරන හැටි. යම් කිසි කෙනෙක් මේ මනුස්ස ජීවිතේ ධර්ම ශ්‍රවණය කළ මේ හමු වීම වෙලා තියෙනවා. එයින් ගල් කැටයක තරම් පොඩි දුකක් අපිට අතහැරගත්ත කියන්නේ විඳින්න තියෙන දුක අර හිමාල කන්දට වඩා විශාලයි කියනවා නම් ආපු ගමනත් ඉස්සරහට යන්න තියෙන ගමනත් ඊ타ත්ම දීර්ඝයි. එතකොට මේ සංසාරගත ජීවිතයේදී අවදානං සසරක් අපට හැම වෙලාවෙම තියෙන කොහෙද? නකසිකෝපම සූත්‍රයේදී. නිය පිටට පස් ටිකක් ගන්න භාග්‍යවතුන් වහන්සේ මහ පොළොවේ පස් වලට උපමා කරන්නේ මොකද්ද? මිනිස්සෙක් වෙලා නැවත මිනිස්සෙක් වීමේ ප්‍රවණතාවයේ තියෙන නිය පිටට ගන්න පස්සා ප්‍රමාණයක් තරම් කියනවා. මහ පොළොවේ පස්සා සමානව යන්නෙම කොයි පැත්තටද? දුගති වලට. හිතන්නකෝ එතකොට අපකාතේ මිනිස්සෙස් ඒ ජන අපාරග අතායන් ඊතරාපජ තීර මේවානුදාවතේ කියලා තියෙනවා. එහෙමනේ තියෙන්නේ. ඒතර මේ විෂය තියෙන්නේ සතිමත් භාවයත් එක්ක සතිපට්ඨානියත් එක්ක. ඒතර 이르දිපාද ප්‍රධාන වීරිය ඔය හතරම එනවා. හතරක් වඩන්න ලෑස්තුණු ගමන්ම අනිත් අටම එනවා. ඒක තමයි මේකේ හැටි. සතිය පුරුදු කිරීම තමයි අංක 1. ආසවයන් මිදෙන්න. ඊට පස්සේ බලන්න පහේ ගොඩවල් දෙකක් හම්බ වෙනවා. ඒවට අපි කියනවා ඉන්ද්‍රිය ධර්ම හා බල කියලා. සද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා. ඕක අවස්ථා දෙකකින් තියෙන. හිතේ වැඩිමත් එක්කමනේ අවස්ථා දෙක පෙන්වන්නේ. ඊට පස්සේ බුද්ධංග 7 අරියශ්‍රායි කුමාරගේ. දැන් ඒතර මේ ජීවිතේ එක කොටසකට පිවිසුණු ගමන්ම අනිත් ටික එනවා. පළවෙනි දේ තමයි සතිපට්ඨානය. එතකොට අපි කිව්වොත් භවආසව ඊළඟට අවිද්‍යාව. ආර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම කියන අර්ථය තමයි අපි හැම අවස්ථාවකදීම අහන්නේ. ඇත්තටම ආර්ය සත්‍ය පිළිබඳව අපි ගත්තොත් මේ ආර්ය සත්‍යයේ මූලිකම ටික අපි ජීවිතේ මුණ දෙනවා. යම් පිච්ඡන් නලබති කියන කාරණාව ගත්තොත් අපි කැමති දේ වෙලා තියෙනවද ජීවිතේ? කොච්චර සිත් කරදරද අපිටනේ? ඉවරද? සමහරව හිතනවා මරුණාම ඉවරයි කියලා. ඉවර වෙයි. ආයෙ පටන් ගත්තා වෙනවා. දිගට යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් භාවිතත්තා චතුන්නං සතිපට්ඨාන යම් කෙනෙක් මේ සතිපට්ඨානයේ වඩයිද ආන්නේ කෙනාට පුළුවන් ආසවයන් දුරු කරන්න පුළුවන් කියනවා. සමහර කාරණා වලට භාග්‍යවතුන් වහන්සේ අප වෙලා තියෙනවා. හැබැයි අප වෙන්න බැරි කාරණා දේශනා කරනවා. එකිනෙකාට අප වෙන්න බැරි දේවල් මොනවද? දැන් කවුරුත් පොරොන්දු වෙනකොට පොරොන්දු පත්‍රේ ඒකව නැහැ. ආවිෂ පිරිහෙන්න නොදී බලා ගන්නවා කියලා පොරොන්දු වෙනවද? ලෙඩ නොවි තියා ගන්නවා කියලා. ජරාවටපත් නොවි තියා ගන්නවා කියලා. මැරෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙම පොරොන්දුවක් නැහැ. එකිනෙකාට අප වෙන්න පුළුවන්ද? අප වෙන්න බෑ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අප වෙනවා. සතිපට්ඨානිය වැඩුවොත් ආසයන් දුර වෙන්න පුළුවන්. අවිජ්ජාව මිදින්න පුළුවන් හොඳම තැන තමයි විදර්ශනා ප්‍රඥාව.
විදර්ශනා ප්‍රඥාව නිකන් ඇති වෙන එකක් නෙමෙයි. විදර්ශනා ප්‍රඥාව ඇති වෙන්න මූලික තැන ඉඳලම පටන් ගන්න ඕන. මොකද දැන් මාත්‍රිකාවට අනුගතව ගත්තාම දැන් සමහරුන්ට ඉතින් ආශ්‍රව ඇවිල්ලා වෙන්නේ දැන් ඉතින් කම්මැලිකමින් ඉන්නේ. කමන්නේ බලෙන් හරි බන කියන්න බෑ. එතකොට දැන් මේ ආසව කියන තැන හරියටම හඳුනා ගන්න නම් මේ පවතින තරඟකාරී කලබලකාරී සමාජ පසුබිමින් මිදිලා යම් කිසි කෙනෙක් විරාගී පරිසරයකට ගිහිල්ලා මේ හඳුනා ගන්න පුළුවන් තරක් මම මේ කියන්නේ. විරාගී පරිසරයකට ගිහිල්ලා දවස් 5ක් 6ක් හොඳට සතිය වඩන්නකො. තමන් ගැනම තමන්ට ලොකු අවබෝධයක් ලැබෙයි හිටපු තැන. ඒ තරම් ආසවයන්ගේ නැගිටීමක් තියෙන. විතරක් නෙමෙයිනේ. අනුසේ වශයෙන් තියෙනවා විතර නෙවෙයි පරිඋත්ථාන වීතික්කම ඕන වෙලාවක. ඕන වෙලාව නැගිටිනවා. ක්‍රියාත්මකත් වෙනවා. ඒකනේ මේ අරුබුද රාශියක් අපි ඉදිරියට ඇති වෙලා තියෙන්නේ. මිනිස් සමාජය සැපෙන් ඉන්නවද කියලා අහුවොත් ගොඩක් දෙනෙක් මං අහන්නේ ධර්මයේ තුලින් උපදින සැපේ. කොත්තන හරි තැනක් තියෙන නේද විඳින? කොත්තන හරි තැනක් තියෙන. ඇයි ඒ උන්නතාවයක් තියෙන්නේ? උන්නතාවයක් තියෙන කොත්තන හරි තියෙන. ඒක තමයි හැටි. පේන තැන පේන ජීවිතවල අභ්‍යන්තරේ වෙනස්. අන්තෝ අසුද්ධා බහිසෝබමානා. පිටින් හොඳයි ඇතුළ ගිනියරයි. ඒක තමයි හැටි. ඇයි ආසව? දැන් අපි ගත්තොත් ආසව පිළිබඳව දැන් නූතන ශ්‍රාවක සමාජය තුලින් අපි ගත්තොත් මේ தත්ත්වය තාමත්ම ප්‍රබල තැනක තියෙනවා. මොකද මේවා මාරපාක්ෂික ක්ලේශ. මාරපා. මොකද ඇහැ නොමග යවන්න කොච්චර මාර බලවේගයක් යනවද? ඈ? ඉන්ද්‍රයන්ට නොමග යවන්න පුදුම දවසෙම ඒක ලෑස්ති. හැබැයි සත්‍ය කියන එක ඉන්ද්‍රයන්ට වැටෙන්නේ චූට්ටයි දසම ගාන. ඉතින් මේ ප්‍රවාහයට සතියත් එක්ක සටන් කරනවා කියන්නේ ලේසිද? ලේසි නෑ. ඉතින් අර සැඩ පහරටම අහු වෙනවා. කාමෝගනේ, භවෝග, ditthiyෝග, අවිච්ඡා. ඉතින් ඒකම යන සැඩ පහරෙම ගලාගෙන එන අනුසෝතයි. හැබැයි පටිසෝතගාමී වෙන්න ලොකු වීරියක් තියෙන. ඒකයි මම කිව්වේ. තමන්ගේ සැබවින්ම මේ ආසවයන්ගේ ක්‍රියාකාරී ස්වභාවය හඳුන ගන්න පුළුවන්. මුත්ත විරාගී පරිසරයට ගිහිලා හුදකලා වෙලා සතිය වඩන්නකො. මේ මෑතකදී මම දැක්ක මට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. දැන් ඔය වෙනත් ආගම් කතෘ පිළිගන්න මුළු හදවතින්ම තෙරුවන් සරණගේ බෞද්ධයෝ එකම විපස්සනා භාවනාව වඩන කාලයේදී මේ මෑතම වස් කාලයේදී හිටපු කැලේකදී වෙච්ච දෙයක්. වෙනත් ආගමික තරුණයෝ ගණනාවක් හිටියවිල්ලා අපේ ලාංකිකයෝ වැඩි රටවල වල ඉන්න පිරිසක් ලාංකිකයෝ ආවේ. හැබැයි අර ඒක දේවත්වයේ පිළිගන්න එක දෙවියෙක් ගැන පිළිගන්න ආගම් තියෙන. ඒ උදවිය විපස්සනාවට අවිලා තින්නේ තමන් පිළිගන්න මතවාදී හා පිළිගන්න දේවත්වය මනස්කල්පිතයි. ඒක බොරුවක් කියලා හිත සුද්ධ කරගන්න. මේ දිට්ඨි විසුද්ධිය හොඳට තියෙනවා. දැන් අපි දින 10ක් විතර යනකොට අපි තාම අපේ පිරිස තාම හදනවා තාම. හැබැයි අර කට්ටි ඉස්සරහට ඇවිල්ලා සිත් කරදර ගොඩාක් නැහැ. සතිමත් භාවය ඉහළටම ඇවිල්ලා සමාධියක් එනවා. මම ඇහුවා මේ ස්වාමීන් වහන්සේගෙන් ඇයි එහෙම වෙන්නේ කියලා. බෞද්ධයන්ට දෘෂ්ටි වැඩි කිව්වා. අර මිනිසුන්ට එකයි තියෙන්නේ ඒක අයින් කරා. ඉක්මනට වෙනවා. ඉතින් ඒ නිසා අපට පේනවා
බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්පර්ශ කරන්න නූතන සමාජෙ පුළුවන්. නූතන සමාජ දැන් අපිට වර්තමානීය තුල තියෙන මේ தත්වයක් එක්ක බෞද්ධයෝ ගොඩාක් අතරමං වෙලා ඉන්නේ. එකපාරට රහත් වෙලා බුදු වෙලා බණ කියනවා. ගියොත් ඉන්නවා වෙවිද්දොත් ඉන්නවා. පුදුම වැඩ. ඒකල අපේ සංස්කෘතියට අපි දහමටම අභියෝග කරනවා. විහිං නැහින જાතියක්නේ. ඒක තමයි. ඒ විහිං නැහින කට්ටියගේ හැටි. අපේම කට්ටිය මේ කපාට රහත් වෙලා සංස්කෘතියට ගැහුවා. දල්දා හඳුනනක් ගහනවා. මන් දන්නේ මේ අපහාස කරනවා. මේ අපේ මහා සංස්කෘතියට ගහන්නේ. රහත් වුණා නම් සංස්කෘතියක් වැදගත් වෙනවද? සංස්කෘතියක් වැදගත් වෙනවද? රහත් වුණා නම් දැන් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනාද ಭಾರತයේ ඉපදුනාද කියන එක ඕන තරම් පුරා විද්‍යාත්මක කාරණා තියෙනවා. ඒක ආයේ මේ කවුරුත් කලබල වෙන්න ඕනේ නෑනේ. ඉතින් බලන්න මේ කාරණා හේතු සාධක අරගෙන කරන්න යන්නේ මොකද්ද? රහත් උතුමෙක්ගේ ගැටුමක් නෑ ලෝකෙත් එක්ක. අභියෝගාත්මක දේවල් නෑ. Taman දැක්ක මග ශ්‍රාවකයන්ට කියලා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්නකෝ. සාරි බැමිණියක් නේ අම්මා. පුතාලා කී දෙනෙක් රහත් වුණාද ඒ කුසෙන් බිහි කරපු අම්මා ආවද? බලන්න අන්තිමේදී සරියුත් මහරහතන් වහන්සේ අම්මගේ සක්කාය දිට්ඨිය කඩන්න පිරිනුවම් පාන්න හිටයි කියලා වැඩිය නේද නිවසට. බලන්නකෝ ආර්යයන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. අද ඉන්න මේ ප්‍රසිද්ධ රහතන් වහන්සේලා ගැන බලපුවා සමහරු පොත් ලියන්නේ සිව් පිළිසිඹියාපත් අහවල් රහතන් වහන්සේ කියලා. අපිට නම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දීපු එක පොතක්වත් අපිට හම්බෙලා නැහැ. හරි භයානකයි මේ ව්‍යාජත්වය. මේ ප්‍රතිරූපකත්වය මගඵල ලබන්නත් බාධාවක්. අපිට වෙලා තියෙන එකයි. ගොඩාක් මේ ආසවයන්ම ඇවිස්සিলা අනිත් කී දෙනෙක් අකුසල් කරගන්නවද ඕවා දකින්නකොට? වේචන කරනවා, ගෂ්ඨ නැති කරගන්නවා, තමයි යන මග සැක පහල කරගන්නවා. මේක ඉතා භයානකයි. මේ කාලේ විපාක කාලයක් යන්නේ. මොකද විපාක වාර ඇවිල්ලා තියෙනවා. සමහරට චිත්ත සමාධිය ඇවිල්ලත් විනාශ වෙලා යනවා. ඒස හරි පරිස්සමින් යන්න ඕනේ. දැන් මේ මිනිසුන් අතර අවිද්‍යා විෂමලෝභ මිත්‍යා දෘෂ්ටිය මේ ආසව හතරත් එක්ක වැగిරෙනකොට හැම වෙලාවෙම චේතනාත්මක කර්ම රැස් වෙනවා. වාක්ඛා කායික වශයෙන් අකුසල කර්ම බලවත් වෙනවා. චිත්ත තරංගයන් බලවත් වෙනවා. එතකොට මොකද දන්නවද වෙන්නේ? මේ මිනිස් ලෝකයේ අසුරු කරගෙන ඉන්න ආකාශ භූමාට දෙවිවරු මේ මිනිස් සමාජය අතහරිනවා. ඒ වෙනුවට එන්නේ අමනුෂ්‍යයෝ. ඒ ග්‍රහණයේ බලවත් වෙලා තියෙනවා. යන කෙනෙකුට ධර්ම මාර්ගය යන්න බැරි වෙනවා. හරිම පරිස්සමින් මේ ආසවයන් තියෙන අපි පරිස්සමින් වැඩ කරන්න ඕනේ. හරි පරිස්සමින් යන්න ඕනේ. මොකද මේ මතවාදී වශයෙන් ඇති වෙලා තියෙන බෙදීම් අනාගත බය සූත්‍රවලදී භාග්‍යවතුන් වහන්සේ අද වර්තමානයේ ගැන දේශනා කළා තියෙනවා. වර්තමානයේ ගැන දේශනා කළා තියෙනවා. එතකොට මේ පිළිබඳව විතර්ක පහල කරන අපිත් යන්න ඕනේ හරිද දන්නේ මේ හැමදේම බනහලා මුකුත් තුනේත් නැහැ ඉක්මනටම කරගන්න ඕනේ කියලා හිතක් එනවනේ. සමහරට ඉන්න පුළුවන්. හැබැයි බලන්න ඕනේ තමන් ආපු ගමනේදී තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ දෝෂයක් නැහැ අපිට. මේ කෙලෙස් වල ප්‍රශ්නයක් තියෙනවා. මේ ආසවල ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳ ගන්න නැතුව අපි ආයෙත් අරතන හොඳයි මෙතන හොඳයි කියලා තැන් තැන් වල යනවා. ඒකට කියන්නේ අද්දාන පරිබෝධය. අද්දාන. තනින් තැනට යනවා චිත්ත සමාධියක් නැහැ. මම දන්නවා අපේ
කඳුබඩ මහාන වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. කඳුබඩ හොඳ නැහැ කියලා වෙනත් සම්ප්‍රදායකට සම්බන්ධ වුණා. අතටත් ඇවිදිනවා උන්වහන්සේ. අතටත් ඇවිදිනවා. අතටත් ඇවිදිනවා. එක තැනක මාසයකට වඩා නැවාද කමාරකට වඩා නැහැ. වස්තු මාසෙත් පුදුම අමාරුවෙන් ඉන්නේ. අනතරකුත් උනා මේ කැලේ ඉඳලා අනරාක්ෂිත තැනක ඉඳලා සත්තුන්ගෙන් පීඩාවක් ඇවිල්ලා හරිම ජීවිත හානියක් වගේ වෙන්නම ගියා. පේනවද? දැන් එතන හොඳ නෑ මෙතන හොඳයි කියලා තෝරගෙන අධධාන පරිබෝධයට අහුණු ගමම්ම චිත්ත සමාධියක් නෑ. දිගට වෙහෙසෙමින් යනවා. අද වර්තමානයේ දිහා බලපුවහම මේ තියෙන මාරපාක්ෂික ඇවිස්සීමක්. සමහරු දැන් භාවනා කරන්න එනවා දවස් ගණන් ගිහිලා තිත සමාධියෙන්නේ. ඇයි? සමහරු ධර්මයේ අතහරිනවා, විවේචනය කරනවා, හරි ප්‍රශ්න ඇති කරගන්නවා. ආයේ විවිධ හේතු නිසා දුර්වලකම් ඇතුව හෝ නැතුව සංඝයාට ගරහන ඒවට අනුමෝදන් වෙන්න යනවා. හිතේ සමාධිය ඉන්නෙම නැහැ. දන්නේම නැති ආර්ය උපවා, දන්නේම නැතුව ආර්ය උපවාද වලට අහු වෙනවා සමහරව. ඒකයි මං කිව්වේ මේ කාලේ හරිම විපාක සහිත කාලයක්. මාරපාක්ෂික කෙලෙස් වලින් මුතු වෙච්ච කාලයක්. හරි පරිස්සමින් ගියේ නැති වුණොත් නම්. හැබැයි මතක තියාගන්න මොනම සිද්ධියක් නිසාවත් Tamange ඇතුලේ ඉන්න බුද්ධ ශාසනයේ ඇතුලේ තියෙන බුද්ධ ශාසනයට හානි කරගන්න එපා. සීල සමාධි ප්‍රඥා වඩන්න පුළුවන්, ආසවයන් දුරු කරන්න පුළුවන් හේතු සම්පත් ඇති මිනිස්සු අපි. ඒකට නම් හානි කරගන්න එපා. මොනම හේතුවකින්ම Tamanට අවාසිය. තර ආසව කියන තැනදී කාමාසව කියන එක අපි කිව්වා කාරණා දෙකක්. ඒකෙන් පුළුවන් දැන් දිඨාසව ඒත් අනිත්‍ය සංඥාවෙන් පුළුවන්. භව අවිද්‍යාව මේ සියල්ලම දුරු කරන්න පුළුවන් සතර සතිපට්ඨානෙ. ඒ නිසා මේ වාසිජටෝපම සූත්‍ර දේශනාවේදී සයතාපි භික්ඛවේ මහණෙනි උදාහරණයක් දෙනවා. යම්කිසි පුජ්‍යලේ වඩුවෙක් අතවැසි වඩුවෙක් එක්ක ඉන්නකොට යම් කෙනෙකුගේ කුමන හෝ හේතුවක් නිසා ඇඟිල්ලකට ගෙවීමක් හානියක් වුණා කියන්නේ. ඔහු ඒදී තත්තු පරිද්දෙන් දකිනවා. මොකද සමග ශාරීරික අංගය. ඒ වගේ මහණෙනි සතිපට්ඨානේ වඩන කෙනාට යම් ආසවයක් යටපත් වුණාද යම් ආකාරයකට తాවකාලික දුර්වීමක් වුණාද යම් ආකාර මුලින් උපුටා දැම්මක් වුණාද ඒක තත්තු පරිද්දෙම දකින්නයි කිව්වා. ඒක බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා. ඒ නිසා මේ කාරණාවලදී ආසව ධර්මයන් කියන වෙනත් සල්ලි කර්මයක් කරලා මේ හිතෙන් අයින් කරන්න බෑ. හොඳම සල්ලි කර්මය තමයි සතිපට්ඨානය. සතිපට්ඨානය වඩනවා කියන්නේ කාරණා 30 කීයක්ද? බෝධිපාක්ෂික සත්‍තිස් කියලා කියනනේ 37යිනේ. ඒ ටිකම වැඩෙනවාය කියලා දේශනා කළා. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ මේක දක්න කෙනාට දකින්න කෙනාට ආසවානං කයං වදාන. මේ ආසවේ වැඩෙන දුරු කරන්න පුළුවන්කෝ. ඒ නිසා දිගු සසරක తాවකාලික හමුවීමක් මේ තියෙන්නේ. මේද ආයුෂ ෂේවීමෙන් බුද්ධ ශාසනයේ ගෞතම ශාසනයේ අපට සිත් අලවා දහම වඩන්න තියෙන කාලේ ඊටම අඩුයි. දැන් මෙතනින් බණ අහලා ගියාට පස්සේ ආයෙ විවෘත වෙන්නේ හිත වෙනත් පැත්තකට. ඊට පස්සේ ආයෙ මේක දිගට ගිහිලා වෙලාවක් නැහැ. බලන්න. එතකොට ආසවයන්ට මිඩ දෙනවා. ආශාව ෂේවීම සඳහා වීරියක් නැති වෙනවා. ඒක මැරෙනකොට ආසව බලවත් වෙලා මැරෙනවා. ආයෙ ප්‍රතිසන්දිසිතට ගන්නවා. කාමාසව එහෙම මුළුනොත් එහෙම යන්න වෙන්නේ කොහෙද? තාවහනකයි. සමේක දිගට යනවා. ඥානවන්ත නම් වමනාවක් තියෙනවා නම් ආසවයන් සේකරන පැත්තට සිත යොමු කරගන්න පුළුවන් ප්‍රඥාව තුලින් ජීවිතේ දකින්න පුළුවන්. ඉතින් අන්නේ සඳහා මේ
ආසව ධර්මයන්ගෙන් වෙන සිත් කරදර වලින් දුර වෙලා සතිපට්ඨානය තුල තදංගප්පහානින් ආසවයන් විරාගී සුවේ මේ ජීවිතය අත්දකින්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තථාගතයන්න් වහන්සේගේ උතුම් ධර්මයේ ධම්මානුස්සතියක් වශයෙන් මෙනෙහි කරලා භාවිත මනසක්, භාවිත කයක්, භාවිත වචන ඇති කරගෙන නීවරණය යටපත් කරපු විරාගී සිතකින්, ආසමේ යටපත් වෙච්ච විරාගී සිතකින් මේ ධර්මයේ ස්පර්ශ කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම ජරා මරණ විරහිත අමා මහ නිවනින් සැනසෙන්නම හේතු වාසනා ලැබේවා කියලා අපි සෙත් පතන අතර මිය පරලවයන්ට යෙදුන මාපියන්ට මාපිය පූජාවක් කොට ඥාතින්ට ඥාති පූජාවක් කොට රණවිරුවන්ටද මේ පින් අනුමෝදන් වේවා සැනසීම ලැබේවා. ඒ වගේම මගේ වන්දනීය මාතෘ භූමිය සුරකින්න සතරවරන් දෙවියන් ප්‍රධාන සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලුම දිව්‍ය රාජ සමූහයාට මේ පින් අනුමෝදන් වේවා. ලංකා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයත් සම්මා සම්බුද්ධ ශාසනය පවතින තාක්කල් සිංහල ජාතියත් මනවින් ආරක්ෂා කරත්වා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනින්ම සැනසීමටපත් වෙත්වා කියලා සාදු කියන්න. ඉතින් සියලු දෙනාටම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළ සතර සතිපට්ඨානය වඩා ඊතුරු බෝධිපාක්ෂික ධර්මයන් අංග සම්පූර්ණ කරගෙන ආශ්‍රවයන් ශ්‍රේ කරගෙන ධර්ම අවබෝධයෙන් සැනසෙන්නටම හේතු වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ මේ සදහම් දෙසුම මෙතකින් නිම වෙනවා. සියලු දෙනාටම ධර්ම අවබෝධය වේවා. සාදු සාදු සාදු. අපි හැමෝම එකට කියමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව.